සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අපි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් විශේෂයෙන් විමසලා බලන්නේ මේ බුද්ධ ශාසනය තුළ ධර්ම මාර්ගය දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට ජීවිතේ විටින් විට පෙර කර්ම විපාක මතුවෙන්න පුළුවන්. හැමදාම එක විදිහටම බැබලිලා ඉන්නව නෙමෙයි මිනිස්සු. ජීවිතේ නොයෙක් කඩා වැටීම් ඇති වෙනවා. ලාභ වගේමයි අලාභත් ලැබෙනවා. සැප සම්පත් වගේමයි ජීවිතයේ දුක විටින් විට නොසිතන ප්‍රශ්න ගැටලු විපත් කරදර ජීවිතය විදින්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහර කාලවලට පිරිස යාළුවෝ නෑදෑයෝ හිතවතු ඕන තරන්ගන්නවා. හැබැයි ජීවිතයේ තමන්ටම කාත් කවුරුත් නැතු අසරණ වෙන දවසක් කාලයක් එන්න පුළුවන්. ඔබෙන් උදව්ගත්ත මිනිස්සු ඔබ පිහිට වෙච්චායම ඔබට අහක බලාගෙන යන දවසක් එන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නින්දා ප්‍රශංසා ඔබට ගුණ කියපු අය ඔබ වර්ණා කරපු අය ඒ මිනිස්සුම එකතු වෙලා ඔබට බනින දවසක් එන්න පුළුවන්. මේ ස්වභාවය මේ ලෝකෙ හැමෝටම පොදුයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේලාට පවා නින්දා කරපු මිනිස්සු හිටියා. උන්වහන්සේලා පවා අටලෝ දහමට මුණ දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ තාදී කියලා ගුණයක් බුදුවරු තුළ පිහිටලා තියෙන. අටලෝ දහමෙන් කම්පා නොවෙන ගුණේ. ඒකට කෙනොත් තාදි ගුණේ. ඒ නිසා මොන තරන් ලාභ අලාභ සැප දුක යස අයස නින්දා ප්‍රශංසා මේවා මොන විදිහට ජීවිතේ විඳින්න සිද්ධ වුණත් බුදුවරු ඒවැන් කම්පාවෙන්නේ. හැබැයි සාමාන්‍ය මනුස්සයා ඒවැන් නොයෙක් විදිේ ප්‍රශ්න ගැටලු විපත්වලට පත්වෙනවා. පිංගතුනි, අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබට විශේෂයෙන් පෙන්නල දෙන්නේ. අපි දන්නවා පසුගිය අවුරුද්ද මේ ගෙවීගෙන යන අවුරුද්ද 2020 මේ අවසාන කාලේ අපි දන්නවා කොච්චර ප්‍රශ්නවලට අපි මුණ දුන්නද. මහා වසංගතයක් තාම අවසානයක් පේනතෙක් මානික තාමනෑ. ඒ නිසා ලෝකෙ මිනිස්සු කොච්චරනං ආර්ථිකාතින් නොයෙක් අසරණ භාවයට පත් වුණ. මිනිස්සුන්ට එදිනෙද ආදායම් මාර්ග නැති වුණා. බොහෝ පිරිස ලෙඩරෝගවලටකුත් විශේෂෙන් ලෝකෙ ගත්තහම්. ශ්‍රී ලාංකිකයන් ලංකා විතරක් නෙමේ ලෝකෙ පුරාම නොයෙක් රටවල ජීවත්තය. අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල කොයි තරම් මිනිස්සු ලක්ෂ ගණනින් මේ වෙනකොට මිනිස්සු මිය ගිහිල්. කෝටි ගණනාවක් මිනිස්සු මේ රෝගි ගොදුරු බවට මේ වෙනකොට පත්වෙලා. මේ රෝගයක්ත් එක්ක රටවල් සම්පූර්ණයෙන් කීප වතාවක් වසා දැමුව. මිනිස්සු ගෙවල්ලෝට කොටු වෙලා රස්සාවල් කරගන්න විදිහක් නැතුව. සමහර වෙලාවට ඔබම හිතන් යම් කිසි රැකියා කරපුය සමට හෝටල් ශේෂත්‍රී රස්සාවල් කරපුය. සංචාරක ශේෂත්‍රී යම් කිසි ඉහළ දියුණුවක් ලබාගෙන ජීවත් එච්ච මිනිස්සු අද පහලට මැදගෙන වැටිල්. ඒ නිසා ඕනම කෙනෙක් අද දියුණු වෙලා රජකං කරන මනුස්සයා හෙට මහපාරට වැටෙන්න්න පුළුව. අද කෝටිපතිය හෙට හිඟන්නෙක් වෙන්න පුළුවන්. අද නිරෝගීව ඉන්න කෙනා හෙට ලෙඩෙක් වෙන්න පුළුව එක තැන් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයක් එක්ක කොහොමද ධර්මයෙන් අපි හිත හදාගන්න. ජීවිතය ඇතිවෙන ප්‍රශ්න ගැටලු පීඩා කරදර ඉදිරියේ ධර්මානුකූලව මොන ප්‍රශ්නාවත්
ධර්මී හැසිරෙන ශ්‍රාවකයා ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න කොහොමද. අද අපි මේ ධර්මානු ශාසනාව තුළ එවැනි ඔබට ඉතාම වැදගත් කාරණා රැසක් සාකච්ඡා කරන්න. අපි ගම් බුදුහාමුදුරන්ගේ කාලෙ උදාහරණය. අනාථ පිණ්ඩික සිටුතුමා අපි කවුරුත් දන්නවා. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකය අනාථ පිණ්ඩික සිටතුමයාගේ නම තමයි සුදත්ත සිටුවරය. ඔබ දන්නවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනාපු කෙනෙක් මහා පින්වන්ත කෙනෙක්. මේ බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පත්වවෙන්න කල්ප ලක්ෂයක් සසර පින් කරා පෙරුම් පුරුව කියන. මහා ධනවතේ ඒ ධනවත්කම නිසාමයි 54 කෝටියක් වියදං කරලා සැවැත්නුවර ජේතවනයේ හදලා බුද්ධ ශාසනයට පූජ කරේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වැඩ සිටි අවුරුදු 45ක් කාලය. උන්වහන්සේගේ සම්පූර්ණ ආවිෂ අවුරුදු 80යි වැඩ හිටි. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කළ අවුරුදු 29දී අභිනිෂ්ක්‍රමණය කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියා කරලා එදා බෝධි මූලයේදී සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා ගුරූපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ එතන ඉඳං අවුරුදු 45ක් පුරාවට අවබෝධ කරගත් ධර්මී ලෝකෙට දේශනා කරා. උන්වහන්සේගේ වයස අවුරුදු 80 වෙනකොට සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටිය මේ අවුරුදු 45ක කාලේ වැඩිම කාලයක් එක තැනක එක ආරාමයක වැඩ සිටියනම් ජීවිතේ වැඩිම කාලයක් වස් සමාදන් වෙලා එක ආරාමික වැඩ සිටියනම් ඒ තමයි සැවැත්නුවර ජේතවන භූමි. අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු ආරාම. දැන් අනාථ පිණ්ඩික සිටුතුමා මේ ඉඩම ගන්නම ඔබ අහල ඇති ජේත කුමාරය කොසල් රජ්ජුරුවන්ගේ පුතාට තමයි ඔය ඉඩම අයිති වෙලා තිබේ. රජ්ජුරුවන්ගේ පුතා කීයටවත් ඉඩම විකුණන්න කැමතිවුන්නේ. හැබැයි සුදත්ත සිටුවරයා තමන්ගේ පිය රජ්ජුරුවන්ගේ කොසල් රජ්ජුරුවන්ගේ ළඟම හිතවතේ බොහෝම මිත්‍රශීලී කෙනෙ. නගර ඉන්න වෙළඳ කටයුතු සම්බන්ධ ඉන්න ඉහළම ධනවත් සිටුවරය. ඒ හිතවත්කම නිසා කල්පනා කරාම එක බෑ කියන්නත් බෑ නොවටිනා මිලක් කිවොත් ඔය වැඩි අතහැල්ලදායි. ඊට පස්සෙ කිව්වා ඔය ඉඩම කාට හරි දෙනවන්නන් මුළු ඉඩම පුරාම රන් කහවනු අතුරණ කෙනෙකුට තමයිකව ඉඩම දෙන්නේ. හොඳයි කියලා සිටුවරය පිටත් වෙලා ගියා. මෙන්න ටික වෙලාවකින් ජේත කුමාරයට ආරංචි වුණා පුදුම දෙයක්. අර මුළු ඉඩම වටේම කරත්තවල පටෝගෙන ඇවිලා රන් කහවනු ඉඩම වටේම අතුරනවා ඉඩම කහවනු පුරෝල කියල. මේක බලන්න ජේත කුමාරය යනකොට මුළු ඉඩමම කහවනු අතුරල 18 කෝටියක් ඒ වෙනකොට. තවත් කරත්තයක් දෙකක් පිටත් කරල යවලක් මදි පාඩුවට පොඩි ප්‍රමාණයක් අතුරන්න. ජේත කුමාරය ඇවිල්ල කිව හාහාාවය ඇති ඇති කීව දැන් කරන්න දෙයක් නෑ ඉඩම දෙන්න වුණ. ඔය විදිහට තමයි 18 කෝටියක් කහවනු අතුරලා සුදත්ත සිටුවරය ඔය ඉඩම මිලදී ලගත්තේ. තවත් 18 කෝටියක් වියදං කරලා කුටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැදුව. බුදු හාමුදුරුව වෙනුවෙන් සඳුන් ලීයෙන් වහල 7කින් යුක්ත සඳුන් කුටියක්. සතර දිසාවෙන් හුළං හමාගෙන එනකොට ඒ සඳුන් සුවඳ කුටි ඇතුළට එන විදිහට වෙන වෙනම පල 7කී යුක්ත සඳුන් කුටියක් හැදුව. දම්සභා මණ්ඩප දානශාලා සක්මන් මලු සංඝාවාස අංග සම්පූර්ණ ආරාම සේනාසනයේ ඉදි කරන්න තවත් 18 කෝටියක් වියදං කර. අවසානය ආරාමි හදල අවසන් වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා නගරයට වඩම්මලා මේ ආරාම භූමිය සඟසතු කළ පූජ කරන්න තවත් 18 කෝටියක් වෙන් කර. හැබැයි මුළු නගරෙම සැරසුවා. නගරෙම ඉන්න දුගී මගේ යාචකය හැමෝටම තුම්මං හන්දිවල 4 මං හන්දිවල දන්සැල් දාලා
මිනිස්සුන්ට කන්න බොඩ දුන්නා. දැන් තාම මේ ඔබට කියල දෙන්නේ අනාත පින්ඩික සිටතුමා කරපු පින් කන්ටික මෙලව පෙරපින්කම් අමතක් කරමු. එතකොට ඔබ දන්න අනාත පින්ඩික සිටතුමාගේ ඇත්ත නම සුදත්ත. මිනිස්සු තමයි අනාත පින්ඩික කියල නම දැබ්. ඒකට හේතුව දුගී මගේ යාචකයන්ට නිතර දන් දෙන කෙනෙ. හරියට මිනිස්සුන්ට උපකාර කරන දං වැටවල් පවත්වන කෙනෙ. එතකොට බලන්න අනාත පින්ඩික සිටතුමා ජේතවනී හැදුව විතරක්න මේ කොච්චර අසරණ මිනිස්සුන්ට කන්න දීලා තියෙනවාද කියලා. ඔය විදිහ මහා පින් කරගත්ත සිටතුමත් ජීවිතය අකුසල් බලවත් එච්ච කාලයක් ති බන්නේ එකයි අපි තේරුම් ගන්න ඕන. පිංගතුනේ අනාත පින්ඩික සිටතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච පළවෙනි දවසම බණහල සෝවාන් වෙච්ච කෙනෙ. එතකොට හිතන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකය. 54 කෝටියක් වියදම් කරලා ජේතවන පුුණ්‍ය භූමිය හදල බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට සඟ සතු කළ පූජ කර. ඒ විතරක් නෙමේ අනාත පින්ඩික සිටතුමා තමන්ගේ සිටුමැදුරේ ජේතවනේ පූජ කරන දවස බුදුරජාණන් වහන්සගෙන් ඉල්ලීමක් කරා. ස්වාමීනී භාකතුන් වහන්ස දිනපතා මේ ජේතවන පිම්බිමේ වැඩ ඉන්න සංඝයා නගරි පිණ්ඩ පාති වඩිද්දි මගේ සිටු නිවසි මං 500ක් සංඝයා වෙනුවෙන් දානය හදලා වෙනම සිටු නිවසි කොටසක දානශාලාවක් හදලා තිබුණා. හැමදාම දානි පිළියල කරලා තියෙනවා සංඝයා වෙනුවෙන්. පිණ්ඩ පාති වඩින සංඝයාට දානි ලැබුණ හෝ නොලැබුණා හෝ මගේ නිවසටත් කොටසක් වැඩම කරවන සේක්වා කියලා ඉල්ලීමක් කර. ඉතින් ඒ නිසා දින පතා සංඝයා වැඩිය කිය. ගොඩක් අය නගරට වඩිනවා ඒ අතර කීප නමක් බෙදිලා දිනපතා සිටු නිවසටත් පිණ්ඩ පාති වැඩි. දින පතා සංඝයාට දන් දුන්නා. දුගී මගේ යාචකයන්ට අසරණ මිනිස්සුන්ට දන්දුන්. එදකොට ජීවිතයේ මහා පින් කරගත්ත කෙනෙක් අනාත පින්ඩික සිටතුමා. හැබැයි මතක තියාගන්න එච්චර පින් කරත් පෙර කර්ම විපාක කියනේවා මතුවෙන්න පුළුව. අනාත පින්ඩික සිටතුමාටත් පෙර සසර කර්ම විපාක බලවත් වෙච්ච කාලයක්කාව. සිටතුමාගේ ව්‍යාපාර කඩාගෙන වැටුණ. ඒ කාලි සිටතුමා තමයි බොහෝ නගර ඉන්න මිනිස්සුන්ට තමන්ගේ වෙල හෙළදාම් වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන් මිනිස්සුන්ට මුදල් පොලියට දීලා තියෙන. නයට දෙනවා. ඒ නයට සාධහන්න පොලියක් ගන්න. ඒක වරදක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වා ගෙවන්න බැරි අධික පොලියකට ණය ගන්න එපා. ණයගන්න එක වරදක් නෙමේ මිනිස්සු ණයාරගෙන දියුණු වෙනවා. ද බැංකුවලින් කරන්න මොකක්ද ණය දෙන එකනේ. ඒ නිසා කෙනෙකුට දියුණු වෙන්න සාධහරණ පොලියකට ණය ගරගෙන මිනිස්සු දියුණු වෙනවා. තමන්ගේ ව්‍යාපාර ඉඩ කඩන් තමන් හම්බ කරගන්නවා දියුණු වෙනවා. මිනිස්සු බැංකු එක්ක ගණ දෙනු කරනවා වෙළඳ ආයතන ණය දෙන ආයතනත් එක ගණ දෙනු කළ තමන්ගේ දියුණුව කරා යනවා. ඒ කාලි බුදු හාමුදුරගේ කාලේ එවැනි කාලවල මේ බැංකු පද්ධති තිබිලනෑ. ඒ කාලේ මිනිස්සුන්ට ණයට දීලා තියෙන්නේ ධනවත් සිටුවරු. ඒ ණයට දීලා සාධහරණ පොලියක් අය කර. හැබැයි සිටුතුමා කෝටි ගානක් ධනය මිනිස්සුන්ට ණයට දීලා තිබුණා කිය. ඊළඟට සිටතුමාගේ තවත් ධනය ස්ථාවරව තිබිච්ච ධනය තමන් ළඟ තිබිච්චේවා ඒ කාලි මිනිස්සු දැන් අදනම් මිනිස්සුන්ට සල්ලි වැඩි නම් බැංකුවල තැන්පත් කරනවා ස්ථීර තැන්පත් දානවා. ඒ කාලේ සිටු නිවසේම එක්කො ගබඩාවල තැන්පත් කළ තිබුණ. සමහර තැන් තමන්ගේ රහසිගත ගබඩා හැටියට තැන්පත් කළ තිබුණ. අචීරවතී ගංගාව අයිනේ සිටුතුමාගේ ඉඩමක තිබිලා තියෙනවා කහවනු ගබඩාවක් ගංයවරට ලංවේ. මේක කෝටි ගානක් කහවනු තැන්පත් කළ තිබුණේ මෙන්න මේ ගබඩාවල. පිංගතුනේ අකුසල් බලවත් වෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඔබ හිතන්න සමහර වෙලාවට මිනිස්සුන්ට කරදර බහදා එනකොට එක පිට කරදරේනවා.
සමහරු කියනවා මේ හෙන පුපුරනවා වගේ පුදුම කරදර ගොඩා. එක පැත්තකින් ලෙඩ රෝග, එක පැත්තකින් ව්‍යාපාර කඩාගෙන, සමහරලාට ගෙදර තියෙන වාහනේ හැප්පෙනවා. මොනවාහරි වෙලා ව්‍යාපාර ගිනිගන්නවා. හරි ප්‍රශ්න සමහරුන්ට එක පිට කරදර වෙනවා. සිටුතුමාට මහා ගං වතුරක් ඇවිල්ලා අර අචිරවතී ගංගාව අයිනේ තියෙන ගං ඉවුරත් එක්ක කහවණු ගබඩාවේ කඩාගෙන කහවණු ටික ගඟේ ගහගෙන ගියා කියලා. කෝටි ගානක තමන්ගේ තැම්පත් කරලා තිබිච්ච කහවණු ගබඩාවල් විනාශ වෙලා ගියා. ඊළඟට සිටුතුමාගේ ව්‍යාපාර බලාගෙන ඉන්නේ නැති කඩාගෙන වැටුණා. දැන් සිටුතුමාට වෙනද වගේ නෙමේ අමාරු කාලයක්. එහෙම අමාරු වෙනකොට ණයකාරයෝ ණයට ගත්ත මිනිස්සු ටික කල්පනා කරා දැන් ඉතින් එයාට අමාරු කාලයක්. දැන් ඉතින් ඔළුව උස්සනවා බොරු. දැන් ඉතින් අපිට වුණත් ඔය ණය නොදී මග ඇරලා ඉන්න පුළුවන්. දැන් අර කලින් තිබිච්ච ලොකු කන් නෑ යාගේ කියලා මිනිස්සෙක් වැටෙනකොටනේ අර වටේ ඉන්න ගොඩක් අය පාගන්න බලන්න. ඔබ දන්නවා සමහරලාට ණයට ගත්ත මිනිස්සු බලය තියෙනවා නම් ඇවිල්ලා ඔළුව නමලා ගෙනහලා දුන්නට කෙනෙක් වැටෙනකොට මග හැරලා යනවා. මේ සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකේ ස්වභාවය. සිටුතුමාගෙන් වැඳගෙන ඇවිල්ලා ගුණ කියලා ණයට ගත්ත මිනිස්සු ණය නොදී මග ඇරිය. සිටුතුමා වැටෙනකොට හැමෝම අහක බැලුවා ණය නොදී මග ඇරිය. ණයත් නෑ පොලියත් නෑ දැන්. සිටුතුමාට ව්‍යාපාරත් කඩාගෙන වැටුණා. ණයට ගත්ත මිනිස්සු ණය දෙන්නෙත් නෑ, පොලිය දෙන්නෙත් නෑ. අර ගංගා වයින තිබ්බ කෝටි ගානක කහවණු ගං ඉවුරත් එක ගං වතුරකට කඩාගෙන ගිහිල්ලා ගඟේ ගහගෙන ගියා. දැන් සිටුතුමාට බොහෝම අමාරු කාලයක්. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා අනාථපිණ්ඩික සිටුතුමා වෙනද ප්‍රනීත විදිහට අර සිටු මැතුර මාලිකාවක් වගේ. සිටුවරු කැට බොහෝම ධනවත් රජවරු වගේ සැපවිදින අය. වෙනද ප්‍රනීත විදිහට තිබිච්ච ඉහල්ල මේ කාලි තිබිලතින් ඇල්හාලිපත් ප්‍රනීත විදිහට සූප ව්‍යාංජනත් එක්ක හොඳට කාලබීලා සැපසේ හිටිය. දැන් සිටු මැදුරව යන්නේ කාඩි හොදී නිවුඩු හාල්. සාමාන්‍ය මනුස්යෝහි ගන්න කනුව බොනවා වගේ සමහලාට සත්තුන්ට දෙන නිවුඩු හාල් වර්ගවල තියෙන බාලම ඉතුරු වෙන ටික. දැන් සිටුතුමාගේ සිටු මැදුරෙත් දැන් කන්නේ බොන්න මේවා අගහිඟකං වැඩීද. හැම පැත්තක්ම කඩාගෙන වැටිලා. හැබැයි සිටුතුමා මතකතියාගන්න දන් දෙන එක නැවැත්තුව නෑ කිය. දානයේ වටිනාකම දන්න, පිනක වටිනාකම දන්න, ත්‍යාග සම්පත්තිය වටිනාකම දන්න සිටුවරය තමන් කන විදිහටම දන් දුන්න. වෙන දහොඳට කණබොනකොට හොඳට ප්‍රනීත විදිහට දන්තුන්න. දැන් සිටුතුමා කන්නේ බොන්නේ කොහොමද ඒ විදිහටම කාඩි හොදී නියෝඩු හාලුයි හරි දුගී මගේ යාචකයන්ටත් දන් දෙනවා. පිණ්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේලාටත් ඒ විදිහටම පුළුවන් විදිහට දන් දුන්න. දවසක් ධර්මයේ සඳහන් වෙනවා භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදු හාන්දුරගෙන් අවසර ඉල්ලනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට දැන් බොහෝම අමාරු කාලයක්. අපි වෙනද වගේ සිටු නිවසට පිණ්ඩ පාති වැඩම කරලා සිටුතුමාගේ ඒ දානි වලදන්න මේ තරන් සඟ පිරිසක් වැඩියෝ සිටුතුමාට තවත් තමාරුයි. ඒ නිසා අපි නගර වෙන පාරවල්වල පිණ්ඩ පාති වඩින්නන් කිය. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක සිටුතුමාගේ සද්ධාය වෙනසක් නෑ. ධර්මය අවබෝධ කරගත්ත සද්ධාවන්ත කෙනෙක් සිටුතුමාට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පෙර කර්ම විපාකයක්. හැබැයි සිටුතුමාගේ පින බලවත්වෙනවා තව ටික කාලෙකින්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ සිටුතුමා කොච්චර අගහිඟකන් තිබුණත් සද්ධාවන්තයි. ඒ නිසා තියෙන විදිහට තියෙන දෙයක් දන්දී වෙනද විදිහටම වඩින්න වෙනසක් කරන්න එපා කියව. එතකොට අපිට පේනවා කොච්චර අගහිඟකන් තිබුණත් මොන තරම් කරදර තිබුණත් සිටුතුමා දන්දීලා තියෙන දන් දෙන එක නවත්තලනෑ. කොහොම වෙනකොට දැන් ගබඩාවල
රන්කහවනු නෙමෙයි තඹයක්කත් නැති මට්ටමට එදිනෙදා ආදායම් නැති වෙලා හිස් වෙලා ගිය. දැන් බලන්න මේ කාටද මෙහි මුණේ කියලා කෝටිපතියෙක් 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදපු. සැවැත්නුවර හිටපු ධනවත්ම සිටුවරයා බොහෝම දුප්පත්ම මට්ටමට වැටුණා තමන්ගේ පෙර අකුසල් බලවත් වෙන කාලෙ. ඒ වෙලාවේ මේ සිටුතුමාගේ මාලිගාවේ ඉහල මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවක් හිටිය විමානයක් මවාගෙන හිටපු දෙව්දුවා. මේ දිව්‍යාංගනාව කල්පනා කරා සිටුතුමා දන්දීලා පමණ නොදැන දන්දීලා දැන් නැත්තට නැති වුණා. දැන් බල නොහොම හිතන මිනිස්සු නැද්ද කියල. සමහර වෙලාවට තමන්ට කරදර බාධායනකොට පිනට ගරහනා ඉන්න. ඔන්න අනුන්ට දෙන්න ගිහිල්ල පුදන්න ගිහිල්ල පොච්චර කිව්වද කියන දැන් ඔය වගේ ගෙවල්ල බනිනව සමහරලාවට මේ මනුස්සයට පොච්චර කිව්වද ඉතුරු කරගන්න කියලා වෙස්සන්තර වෙන්න කිය ඔහොම කිය කොච්චර බනිනෝද මිනිස්සුන්ට කියලොප හිතන් සමහරලාට බිරිඳ බනින්න පුළුවන් ස්වාමියට මිනිස්සුන්ට උදව් කරන එකේ සීමාවත් තියෙන්න්න ඕන දැන් පේෙන් ඇද අද කවුරුත් ඉන්නවද කියලා අනේ බනිනවා. එතකොට සිටුතුමා ගැන අර දෙව්දුව කල්පනා කරත් මතකතියාගන දෙව්දුව කිව්වට දෙවිවරු හැමෝම සම්මාධිට්ටික නෙමේ. දෙවියන් අතරම ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. සම්මාධිට්ටික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. මේ දෙව්දුව මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාව. බුද්ධ ප්‍රමුඛ සංඝයා සිටු නිවසට වඩිනකොට අර විමානෙන් යනවා කැමති නෑයි බණහන්. මිත්‍යා දෘෂ්ටිකයි. ඔය දෙව්දුව සිටුතුමාගේ නිවසට ඉහළ අහසි තමයි ඉන්නේ. නිවස ඉන්න කෙනෙක් නෙමේ. මේ දෙව්දුව කල්පනා කරා අහෝ සිටුතුමාට වෙච්ච විපත. පමණ නොදැන දන්දීලා කෝටි කණන් වියදං කර පින්කං කරලා අද වෙච්චදේ. අද තඹයක්කත් නෑ සිටුතුමාට දැන්වත් මොලේ පාදවන්න ඕන කියලා හිතුව. කොහොම හිතල සිටුතුමා දවසක් තමන්ගේ සිටු නිවසේ තමන්ගේ කාම්බරේ නිදාගෙන ඉන්නකොට විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන දිවිය සලු පිළිවලින් සැරසිලා මේක නිකා සාමාන්‍ය විදිහට එනවට වඩා තමන්ගේ උපරිම බල පරාක්‍රමය පෙන්නගෙනාවත් මං කියන එක පිළිගනී කියලා හිතුණා. එහෙම හිතපු මේ දෙව්දුව සිටුතුමාගේ කාම්බරයේ දිවිය සුරූපෙන් පෙනේ හිටිය විශාල ආලෝකයක් විහිදවාගෙන සිටුතුමා ඉදිරී පෙනේ හිටිය. සිටුතුමා ඇහුව කවුද ඔබමේ. ඒ වෙලේ කිව සිටුතුමනේ මම දිව්‍යාංගනාව. මම ඔබේ නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන ඉන්න දෙව්දුව. මං මේ ආවි සිටුතුමාට අවවාදයක් කරන්නයි කිවාවේ. ඔන්න ඔබ හිතන්න සාමාන්‍ය මනුස්සයකුට මේ විදිහට දෙවි කෙනෙක් දිවිය සුරූපයෙන් පෙනී හිටියොත් ඔබට අවවාදයක් කරන්න මේ ඔබට පිහිට වෙන්න ආව කියල. මනුස්්‍යයෝ කොච්චර නම් වැඳ වැට යනේ දෙව්දුව කියලා බඩගාගෙන වැඳගෙන අනේ කියන්න කියලා අරක පිළිගන්න ඇද කියලා හිතා.